තෙරුවන් සරණයි. ගෞරවනීය මහා සංඝරත්නයන් සමාව අවසර ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්නතුනි. ධම්මසංගණී මාතිකා අධ්‍යයනය පාඩම් මාලාවේ පසුගිය පාඩම අපි අවසන් කළේ කුසල ත්‍රිකයේ දෙවනි පදයේ වෙච්ච කුසල ධම්මා කියන පදයේ අර්ථය කුමක්ද? ඊ අභිදේයාර්ථ මොනවද? එම අභිදේයාර්ථ ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍යයන්හි බෙදී යන්නේ කෙසේද කියන කාරණා පිළිබඳව සාකච්ඡා කරමින්. දැන් අපි සූදානම් වෙන්නේ ඒ ත්‍රිකයේ තුන්වෙනි පදයේ වෙන අභ්‍යාකතා ධම්මා කියන පදයේ පිළිබඳව සාකච්ඡා කරන්න. එතකොට අභ්‍යාකතා ධම්මා කියන පදයේ අර්ථය අපි සුපුරුදු විදියට පළවෙනියට සාකච්ඡා කරනවා. එතනදී ධම්මා කියන පදේ මේ වෙනකොට අපි සාකච්ඡා කරලා අවසానයි. කුසල ධම්මා අකුසල ධම්මා කියන පද දෙකේ ධම්මා කියන පදේ විස්තර වුණු ආකාරයටමයි මෙහිදීත් ධම්මා කියන පදය අපි විස්තර කරගත යුත්තේ. අභ්‍යාකතා කියන වචනයෙහි අර්ථය ධම්මසංගණී අට කතාවේ නැත්නම් අත්තසාලිනිය පැහැදිලි කරන්නේ න භ්‍යාකතාති අභ්‍යාකතා කුසල කුසල භාවේන අකතිතාති අත්තෝ කියලා. ඉතින් මෙතනදී මෙන්න භ්‍යාකතාති අභ්‍යාකතා කියනකොට න කුසල අකුසල වගේම නකාරය ව්‍යාකරණානුකූලව අකාරයක් බවට පත් වෙලා සමාස වෙනවා. එතකොට අභ්‍යාකත කියන සමාස පදය හැදෙනවා. නමුත් අර න කුසල අකුසල කියන තැන නකාරයෙන් දක්වපු අර්ථයත් මෙතන නකාරයෙන් දක්වන අර්ථයත් වෙනස්. අකුසල ධම්මා කියන තැන අයන්නෙන් කියවෙන අර්ථය වෙනස්. මෙතන අභ්‍යාකතා ධම්මා කියන තැන අකාරයෙන් කියවෙන අර්ථය වෙනස්. අකුසල ධම්මා කියන තැනදී අපි පැහැදිලි කළා එතන න කුසල කියනකොට නකාරයෙන් කියවෙන්නේ. එහෙම නැත්නම් අකුසල කියන තැන අකාරයෙන් කියවෙන්නේ කුසලයට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ දරන ධර්මයන්නේ කියන එක. කුසල් නොවන සියලුම ධර්මයන් නොවේ කියන එක. මෙතනදී ගැනෙන්නේ මෙම ත්‍රිකේ කුසල් වශයෙන් යම් ධර්ම සමූහයක් දේශනා කළාද අකුසල් වශයෙන් යම් ධර්ම සමූහයක් දේශනා කළාද මේ කුසල ධම්මාද නොවන අකුසල ධම්මාද නොවන යම් අන්‍ය වූ ධර්ම සමූහයක් පවතිනවා නම් එකී ධර්මය කියන එක. එතකොට කුසල ධම්මාද නොවන අකුසල ධම්මාද නොවන සියලු ධර්ම කිව්වහම ඉස්සරහට එනවා සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා දුක්ඛාය වේදනාය සම්පයුත්තා ධම්මා ආදී ධර්මත්. එතකොට සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියවම සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත සංකාරික කුසල් සිත එතන තියෙනවා. එතකොට සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත සංකාරික කුසල් සිත අභ්‍යාකත ධර්මයක් වෙන්න ඕනේ. මොකද කුසල් අකුසල් වශයෙන් නොඅදාළ ධර්මයන් කියනකොට. ඊට පස්සේ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත තියෙනවා. පළවෙනි ලෝභ සිත. එතකොට ඒකත් ඒ විදිහට ගත්තාම අභ්‍යාකත ධර්මයක් වෙන්න ඕනේ. මේ කියන කාරණේ පැහැදිලි කරගන්න මේ කියන්නේ එහෙම ගත යුතුයි කියන එක නෙමෙයි. මෙහෙම කියනවා නම් එහෙම පැමිණිය යුතුයි. මොකද කුසල ධම්මා අකුසල ධම්මායි කියලා උඩ දේශනා නොකරපු යම්තාක් පහතට දැක්වෙන්නා වූ සියලු මාතිකා පදවල තියෙන දේවල් ඉදිරි මාතිකාවල මේ
අභ්‍යාගත පදයට එන්න ඕනේ. හැබැයි ඒ අර්ථය නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ මේ ත්‍රිකයට අදාළව. මේ ත්‍රිකයට අදාළව සකල විද පරමාර්ථ ධර්මයන් අරගෙන කියන්නේ සිත් 89ත් චෛසික 52ත් රූප 28ත් නිර්වාණයත් කියනා වූ මේ පරමාර්ථ ධර්ම සියල්ල අරගෙන ඒ පරමාර්ථ ධර්ම අතරින් කුසල ලක්ෂණයෙන් යුක්ත ධර්ම කුසලා ධම්මා වුණා, අකුසල ලක්ෂණයෙන් යුක්ත ධර්ම අකුසලා ධම්මා වුණා. මිකී කුසලා ධම්මා වශයෙන්ුත් නොඅදාළ අකුසලා ධම්මා වශයෙන්ුත් නොඅදාළ සෙසු පරමාර්ථ ධර්ම සමූහය මෙම ත්‍රිකයේදී අභ්‍යාගත ධම්ම බවට පත් වෙනවා කියන එකයි. ඉදිරි ත්‍රිකවලදී සමහර විට ඒ අභ්‍යාගත ධර්මයක් හැටියට දක්වලා තියෙන ඒ ධර්ම වෙනත් ආකාරයකින් බෙදිලා යන්න පුළුවන්. දැන් අභ්‍යාගත ධර්ම හැටියට දක්වන්නා වූ ධර්ම අතර තියෙන විපාක මේක ඉදිරියට එනවා. අපි විපාක ධර්මයක් ගත්තාම දැන් කුසල් වශයෙන් අකුසල් වශයෙන් නොඅදාළ ධර්ම වල තියෙනවා අපිට පැහැදිලිවම පේනවා විපාක සිත් තියෙනවා. ඒතර විපාක සිතක් කරන විපාක ධම්ම ධම්මයක්. ඊට පස්සේ සමාවෙන්න විපාක ධර්මයක් ගත්තම විපාක ධර්මයක් ඒක. ඊළඟට යම්කිසි කුසල් සිතක් අකුසල් සිතක් තියෙනවා ඒක විපාක ධම්ම ධම්මයක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ අභ්‍යාගත ධර්මවලම තියෙන ක්‍රියාසිත නේව විපාකන විපාක ධම්ම ධම්ම සංඛ්‍යාවට යනවා. එතකොට ඒ ත්‍රිකයට ගියාම මේ අභ්‍යාගත ධර්ම අතරින් කුසල කුසල වශයෙන් නොඅදාළ විපාක සිත් සහ තත්සම්පයුක්ත චෛතසික විපාක ධම්ම වෙද්දී අභ්‍යාගත ධර්ම ගණයටම ලැබෙන කුසල කුසල වශයෙන් නොඅදාළ ක්‍රියාසිත සහ තත්සම්පයුක්ත චෛතසික නේව විපාක න විපාක ධම්ම ධම්ම බවට පත් වෙනවා. ඊට පස්සේ න ව්‍යාකතා ධම්මා නැත්නම් අභ්‍යාකතා ධම්මා හැටියට තියෙන සෝමනස්ස සහගත සම්තීරණ සිත විපාක සිතක් අහේතුක කුසල විපාක සිතක්. ය හේතුක කුසල විපාක සිත කුසල වෙන සෝමනස්ස සහගත ඥාන සම්පයුත් අසංකාරික කියන පළවෙනි කුසල් සිතත් එක්ක එක පදේහි අභිදේයාර්ථ හැටියට යෙදෙනවා සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියනකොට. මෙන්න මේ කාරණා නිසා මෙතන මේ න ව්‍යාකතා නොඅදාළ ධර්ම කියලා කියන්නේ මේ ත්‍රිකයට අදාළව කුසල කුසල භාවේන කතිතාති අත්තු. කුසල කුසල භාවේන පරමාර්ථ ධර්ම සියල්ලගෙන එහි කුසල ලක්ෂණයෙන් යුක්ත ධර්ම කුසල ධම්මා වුණා, අකුසල ලක්ෂණයෙන් යුක්ත ධර්ම අකුසල ධම්මා වුණා. ඒ ධර්ම දෙකේ කුසල වශයෙන්ුත් වදාළ නැති අකුසල වශයෙන්ුත් වදාළ නැති නැත්නම් නොවදාළ සෙසු ධර්ම තමයි මෙතනදී කුසල වශයෙන්ුත් අකුසල වශයෙන්ුත් නොවදාළ ධර්ම බවට පත් වෙන්නේ. ඒකයි කුසල කුසල භාවේන අකතිතාති අත්තෝ කියලා අටකථාචාරින් වහන්සේ පැහැදිලි කරන්නේ. එහෙනම් අභ්‍යාකතා ධම්මා වෙන්නේ මොනවද? ඉහත් සකල විද පරමාර්ථ ධර්මයන් අතරින් යමක් කුසල වශයෙන් වදාළද යමක් අකුසල වශයෙන් වදාළද එසේ කුසල වශයෙන්ුත් අකුසල වශයෙන්ුත් නොවදාලා වූ ඉතිරි පරමාර්ථ ධර්ම තමයි අභ්‍යාකත ධර්ම වෙන්නේ. මේ විදිහටයි තේරුම් කරගන්න ඕනේ මෙහි අර්ථය.
ඒ අනුව මේ අභ්‍යාකතා ධම්මා කියනකොට අභ්‍යාකත ධර්මවල අභිදේයාත් අපි බලමු. එතකොට අපිට තව කියන්න පුළුවන් ඒක අපි අර ධම්මා කියන පදයට එක්ක එක්කහව කරාම මොනවද අභ්‍යාකත ධර්ම වෙන්නේ? කුසල කුසල වශයෙන් නොඅදාරා අන්‍ය ස්වභාවයකින් වදාලා වූ නිස්සත්ත නිජීව ස්වභාව පරමාර්ථ ධර්ම තමයි අභ්‍යාකත ධර්ම වෙන්නේ. අන්‍ය ස්වභාවයකින් කියන්නේ කුසල් වශයෙන් වදාලේ නැහැ, අකුසල් වශයෙන් වදාලේ නැහැ. මේව විපාක, මේව ක්‍රියා, මේ රූප, මේ නිබ්බාන වශයෙන් දේශනා කරපු දේවල්. ඉතින් මෙතනදී වැදගත් වෙනවා ඇත්තටම මේ අභිදේයාර්ථ කතා කරද්දී අපි ඒ බව පෙන්වලා දෙන්නම්. මේ අභ්‍යාකත ධර්ම මොනවද කියලා. එතකොට අභ්‍යාකත ධර්ම පිළිබඳව අභිදේයාර්ථ විමසලා බලනකොට අට කතා කාණ්ඩෙ දැක්වෙන්නේ මෙහිමයි. කතමේ ධම්මා අභ්‍යාකතා. කවර ධර්මයෝ අභ්‍යාකතද? චතුසු භූමීසු විපාකෝ. චාතුර්භූමික විපාක. මොනවද චාතුර්භූමික විපාක? කාමාවචර විපාක, රූපාවචර විපාක, අරූපාවචර විපාක සහ ලෝකෝත්තර විපාක කියන මෙන්න මේ භූමි හතරෙහි බෙදී යන විපාක සිත් 36 සහ තත්සම්පයුක්ත චෛතසික. එතෙන්ද කාමාවචර විපාක ගත්තාම කාමාවචර විපාක තියෙනවා. කුසල් සමාන අකුසල විපාක 7ක් තියෙනවා. අහේතුක කුසල විපාක සිත් 8ක් තියෙනවා. මහා විපාක 8ක් තියෙනවා. මෙන්න මේ 8යි 8යි 16යි 16යි 7යි 23ක් තියෙනවා. මේ 23 දෙනා කාමේ තේවීස පාකානී. කාමාවචර විපාක තියෙනවා 23ක්. මේ 3 දෙනා තමයි මේ 23 දෙනා තමයි මේ කාමාවචර විපාක සිත් 23. ඊට පස්සේ රූපාවචර විපාක තියෙනවා 5ක්. අරූපාවචර විපාක සිත් තියෙනවා 4ක්. ලෝකෝත්තර විපාක සිත් තියෙනවා 4ක්. අපි ඇත්තට මෙතෙන්ට සිත් කියලා යොදා ගන්න එක වඩා සුදුසුයි. මෙන්න මේ කියන සියල්ල එකතු විපාක සිත් 36ක් කියනවා. මේ චාතුර්භූමික විපාක සිත් 36 සහ මේ අට කතා කාණ්ඩේ සාමාන්‍යයෙන් දක්වන්නේ මේ පොදුවේ දක්වනකොට චිත්තෝත්පාද වශයෙන්. ඒක නිසා චසු භූමිසු විපාකෝ කියවහම තත්සම්පයුක්ත චෛතසිකත් අරගන්න ඕනේ. ඒ විපාක සිත් 36 විතර නෙමෙයි තත්සම්පයුක්ත චෛතසික 38. මෙන්න මේ තත්සම්පයුක්ත චෛතසිකත් සමග විපාක සිත් 36 තමයි චසු භූමිසු විපාකෝ කියලා කියන්නේ. මෙතනත් පොඩි කාරණයක් මතක් කරන්නම්. මේ විපාක සිත් අරගන්නකොට මේ චෛතසික 38 ගණන් හදාගන්න තාලේ මතක තබා ගන්න පහසු වෙන එක ක්‍රමයක්. ඒ තමයි විපාක අරගත්තාම අකුසල චෛතසික කවදාවත් සම්පයුක්ත වෙන්නේ. ඒ කියන්නේ අකුසල චෛතසික 14 සම්පයුක්ත වෙන්නේ. ඊට පස්සේ කුසල විපාක සියල්ල දක්වනකොට ඒ කුසල විපාක සියල්ලෙදී අන්‍ය සමාන චෛතසික 13 අනිවාර්යෙන් යෙදෙනවා. අහේතුක සිත්වලදී විතරක් ගත්තාම අන්‍ය සමාන වලින් ඡන්දය වර්ජිතව තමයි යෙදෙන්නේ. එතන ඉහාට සෝබන සිතුත් එතන තියෙනවා නම් ඒ කියන්නේ අන්‍ය සමාන 13ම යෙදීමේ අවස්ථාව තියෙනවා. ඒ අන්‍ය සමාන චෛතසික 13ත් එක්ක සෝබන චෛතසික 25 තමයි අඩුවෙන් හෝ වැඩියෙන් යෙදෙන්නේ. එතනදී රූපාවචර විපාක අරූපාවචර විපාක වලින් නවතිනවා නම් අපිට කරුණා මුදිතා කියන අපමඤ්ඤා දෙක විතරයි අරගන්න පුළුවන්. විරති 3 ගන්න
ලැබෙන්නේ නැහැ. මොකද විරති තුන විපාක සිත් සමග ලෞකික විපාක සිත් සමග සම්පයුක්ත වෙන්නේ නැහැ. හැබැයි ලෝකෝත්තර විපාක සිතුත් අරගත්තොත් ලෝකෝත්තර විපාක සිත් කියන්නේ ඵලසිත. ඵලසිත හතරේ මාර්ගාංග 8ම යෙදෙනවා. එතකොට විතක්ක විචාර සමවෙන්න සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව කියන විරති චෛසික තුන යෙදෙනවා. ඒක නිසා ලෝකෝත්තර විපාක සිතුත් තියෙනවා නම් විපාක සිත්ය කියලා කිව්වහම එතනදී ඇතුල් වෙනවා විරති තුනක්. ඒකයි මෙතන 38ම ලැබෙන්නේ. බැරි වෙලාවත් මේක අරූපාවචර විපාක සිත් වලින් නැවතිලා, කියන්නේ ලෞකික විපාක වලින් නැවතිලා තිබුණා නම් අපි මෙතනින් විරති තුන අඩු කරලා චෛතසික 35යි කියන්න ඕනේ. ලෝකෝත්තර විපාක සිත් 36 විතරක් නම් යෙදෙන්නේ, අන්‍ය සමාන අඩු කරලා චෛතසික 36යි කියන්නට ඕනේ. දෙකම එක්කාසු වුණාම සමස්තයක් හැටියට චෛතසික 38 මේ දිනවා කියලා අරගන්නවා. ඒක අමතර කාරණයක් හැටියට අපි සඳහන් කළේ. ඊළඟට තීසු භූමිසු කිරියාභ්‍යාකත විපාක සිත් වලින් විතරක් මේ අභිදේයාර්ථ සම්පූර්ණ වෙන්නේ. ඊට ලැබෙනවා පස්සේ ලැබෙනවා තීසු භූමිසු කිරියාභ්‍යාකත ක්‍රියාභ්‍යාකත භූමි තුනකට අයිතිව තියෙනවා. කාමාවචර භූමියේ තියෙනවා ක්‍රියාසිත, රූපාවචර භූමියේ තියෙනවා ක්‍රියාසිත, අරූපාවචර භූමියේ තියෙනවා ක්‍රියාසිත තත් සම්පයුක්ත චෛසික සමග. එතකොට ලෝකෝත්තර ක්‍රියාසිත කියලා කොටසක් ඇත්තේ නැහැ. ඒක නිසා විපාක සිත් සමාන ක්‍රියාසිත සියල්ල භූමි තුනකට පමණයි අයිති වෙන්නේ. එතකොට ඒ තුන් භූමියට අයිති ක්‍රියා මෙතෙන්ට දීමකින් මේ සටහන් වෙලා තියෙන්නේ. යන තුන් භූමියට අයත් ක්‍රියා අභ්‍යාකත ධර්ම හේවත් ක්‍රියාසිත 20 සහ තත් සම්පයුක්ත චෛසික 35. එතකොට මෙතන එකතුව තියෙනවා ක්‍රියාසිත 20ක්. ඒ 20 තත් සම්පයුක්ත චෛසික 35ක්. තත් සම්පයුක්ත චෛසික 35 කියන්නේ අන්‍ය සමාන චෛසික 13යි. සෝබන සාධාරණ චෛසික 19, ප්‍රඥාව සහ අපමඤ්ඤා චෛසික 2. මෙතනදී විරති 3 යෙදෙන්නේ නැහැ ක්‍රියාසිත සමග. විරතිය දීමේ අවශ්‍යතාවයක් නැහැ ක්‍රියාසිත වලට. එතකොට මේ ක්‍රියාසිත 20 සහ තත්සම්පයුක්ත චෛසික 35ත් අභ්‍යාකත ධර්ම. ඊට පස්සේ රූප 28 සහ නිර්වාණය ලැබෙන රූපංච නිබ්බානංච. එතකොට මෙතනදී මේ ධර්ම තමයි අභ්‍යාකත ධර්ම වෙන්නේ. මෙතනදී තව එක වැදගත් කාරණයක් තමයි අපි මතක තබා ගන්නට ඕනේ. ඒ තමයි මෙතන තියෙනවා විපාක අභ්‍යාකත. ඒ කියන්නේ මේ අභ්‍යාකත ධර්ම කොටස් 4කට බෙදෙනවා. විපාක අභ්‍යාකත, ඊට පස්සේ කිරියා අභ්‍යාකත, රූප අභ්‍යාකත, ඊට පස්සේ නිර්වාණය. අසංකත අභ්‍යාකතය, නිර්වාණ අභ්‍යාකතය කියන්නත් පුළුවන්. නිර්වාණය කිව්වහම කොහොමත් නිර්වාණය අභ්‍යාකතයි, රූපයත් නිරන්තරයෙන්ම අභ්‍යාකතයි. මේ විදිහට අපිට සමහර වෙලාවට මුණ ගැහෙන වෙලාවල් තියෙනවා. ඒකයි අපි ඒක සඳහන් කළේ. සමහර තැන්වල පොතපත කියවනකොට අපිට ලැබෙනවා විපාකාභ්‍යාකත, කිරියාභ්‍යාකත, රූපාභ්‍යාකත,
මේ විදිහට භාවිතා වෙන අපිට දකින්න පුළුවන්කම තියෙන. ඒක නිසා විපාක අභ්‍යාගත කියනකොට අපි දැනගන්න ඕනේ මේ කියවෙන්නේ විපාක චිත්ත චෛතසික ධර්ම. රූපාභ්‍යාගත කියනකොට රූප ධර්ම. ක්‍රියාභ්‍යාගත කියනකොට ක්‍රියා චිත්ත චෛතසික. මේ විදිහට අපි දැනගන්නට ඕනේ. ඒතර අභ්‍යාගත විපාක කියන්නට එපා. මොකද එතකොට වැරදි අර්ථයක් වෙනවා. අභ්‍යාගත විපාක කිව්වහම අභ්‍යාගත නොවන්නා වූ විපාකත් එත කියන අදහසක් අසන්නාට යනවා. ඒ නිසා අභ්‍යාගත විපාක කියන්නේ විපාකාභ්‍යාගත ධර්ම. කියන්නේ විපාක සංඛ්‍යාත අභ්‍යාගත ධර්ම. ක්‍රියා සංඛ්‍යාත අභ්‍යාගත ධර්ම. අභ්‍යාගත නොවන විපාකයක් නැහැ. විපාක සියල්ල අභ්‍යාගතයි. උත් අභ්‍යාගත ධර්ම ගත්තාම අභ්‍යාගත ධර්ම සියල්ල විපාක නොවේ. අභ්‍යාගත ධර්මවල තියෙනවා ක්‍රියාභ්‍යාගත තියෙනවා, රූපාභ්‍යාගත තියෙනවා, නිර්වාණය තියෙනවා. ඒ අතරින් විපාක අභ්‍යාගතයෝය කියන අදහසයි එතනින් කියවෙන්නේ. ඒත් මේ විදිහට තමයි අපිට අභිදේයාර්ථ ලැබෙන්නේ යනුව අභ්‍යාගතා ධම්මා කියන පදයේ අභිදේයාර්ථ හැටියට අපිට ලැබෙනවා විපාක සිත් 36, ක්‍රියා සිත් 20, තත්සම්පයුක්ත චෛතසික 38. අර වෙන වෙන මතනදී කියුනේ සමස්තය හැටියට ගත්තාම විපාක සිත් 36ත් ක්‍රියා සිත් 20ත් කියන මේ සිත් 56ෙම යෙදෙන්න පුළුවන් චෛතසික 38ක් තියෙනවා. ඒ කියන්නේ අකුසල චෛතසික හැරෙන්න අන්නේ සමාන සහ සෝබන චෛතසික සියල්ල යෙදෙන්න පුළුවන් 38යි අවස්ථානුකූලව යෙදෙන්නේ. ඊට පස්සේ රූප 28 නිර්වාණය. මෙන්න මේ ධර්ම තමයි අභ්‍යාගත ධර්ම. එතකොට මෙතන නැත්තේ මොනවද? සතර පරමාර්ථයන් අතරින් කුසල සිත් 21 සහ තත්සම්පයුක්ත චෛතසික 28 කියන කුසල ධම්මා නැහැ. අකුසල් සිත් 12 සහ තත්සම්පයුක්ත චෛතසික 27 කියන අකුසල ධම්මා නැහැ. මක් නිසාද මෙහි තියෙන්නේ? කුසල ධම්මා වශයෙන් නොඅදාළ, අකුසල ධම්මා වශයෙන් නොඅදාළ පරමාර්ථ ධර්ම අන්‍යාකාරයකින් විපාක වශයෙන් හෝ ක්‍රියා වශයෙන් හෝ රූප වශයෙන් හෝ නිර්වාණ වශයෙන් වදාළා වූ ධර්ම තමයි මෙහි තියෙන්නේ. එතකොට මේ අභිධේයාර්ථ ස්කන්ධ වශයෙන් පහකට බෙදිලා යනවා. දැන් මෙතන ගත්තාම රූපස්කන්ධය තියෙනවා. මොකද රූප 28 තියෙනවා. රූපස්කන්ධෙහි පරියාපන්න වෙන්නා වූ එහි සංග්‍රහ වෙන්නා වූ ධර්ම තියෙනවා. සිත් තියෙනවා. එතකොට විඥානස්කන්ධයේ පරියාපන්න නැත්නම් එහි සංග්‍රහ වෙන ධර්ම තියෙනවා. චෛතසික 38 ගත්තාම එතන වේදනාව තියෙනවා, සංඥාව තියෙනවා, වේදනා සංඥා ස්කන්ධ තියෙනවා. ඊටු චෛතසික තියෙනවා සංස්කාර ස්කන්ධයේ දෙන ධර්ම තියෙනවා. ආයතන වශයෙන් ගත්තාම ආයතන 12ම තියෙන දැන් කුසල ධම්මා කියනකොට ආයතන දෙකයි හම්බ වෙනවා. එතන ආයතන 12ම තියෙන. ආයතන 12ම සම්පූර්ණ වශයෙන් තියනවා කියන එක නෙමෙයි. නමුත් ආයතන 12ම සංග්‍රහ වෙන ධර්ම මොනවා හෝ මෙතන තියෙනවා. රූප 28 ගත්තාම රූප 28න් එකක් තමයි චක්කු ප්‍රසාද රූපය. ඒතර චක්කු ප්‍රසාද රූපේ චක්කායතනය. සෝත ප්‍රසාද රූපය සෝතායතනය විදියට රූප 28ම තියෙනකොට සාමාන්‍යයෙන් රූප ආයතන රූප සුද්ධ රූප වෙන ආයතන තියෙනවානේ 10ක්. 10ම ලැබෙනවා. ඊට පස්සේ සිත් තියෙන නිසා මන ආයතනය ලැබෙනවා. ඊට පස්සේ චෛතසික තියෙනවා, සුකුම රූප තියෙනවා, නිර්වාණය තියෙනවා, ධම්මායතනයත් ලැබෙනවා. ඒ ධාතු වශයෙන්ුත් එහෙමයි. ධාතු වශයෙන් 18ක් මෙතන තියෙනවා. ආර්ය සත්‍ය වශයෙන් මේ සියල්ල බෙදී යන්නේ දෙකකටයි. අපි බලමු මේ කොහොමද කියලා. සම වෙන්න. එතකොට
අභ්‍යාගත ධර්ම ස්කන්ධ වශයෙන් බෙදී යන ආකාරය මෙහිමයි. අභ්‍යාගත ධර්ම ස්කන්ධ වශයෙන් පහකට බෙදෙනවා. අභ්‍යාගත ධර්ම සංඛ්‍යාත මේ විපාක සිත් 36 ක්‍රියා සිත් 20 තත්සම්පයුක්ත චෛතසික 38 රූප 28 නිර්වාණ කියන මේ අභ්‍යාගත ධර්ම අතරින් රූප 28 රූපස්කන්ධය, වේදනාව වේදනාස්කන්ධය, සංඥාව සංඥා ස්කන්ධය, ඉතිරි චෛතසික 36 සංස්කාරස්කන්ධය, විපාක සිත් 36 සහ ක්‍රියා සිත් 20 කියන සිත් 56 විඥානස්කන්ධය. එතකොට මෙතනින් මේ නිර්වාණය සංග්‍රහ වුණේ නැහැ එකම ස්කන්ධයකවත්. නිර්වාණය අතීත නිර්වාණය, වර්තමාන නිර්වාණය, අනාගත නිර්වාණය, ආධ්‍යාත්මික නිර්වාණය, බාහිර නිර්වාණය, ඕලාරික නිර්වාණය, සුකුම නිර්වාණය, මෙහිම නිර්වාණි ප්‍රභේද නැහැ. ඒක නිසා නිර්වාණි ස්කන්ධ වශයෙන් ග්‍රහණය කරන්න පුළුවන්, ගොඩක් හැටියට ගන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. ස්කන්ධ ලක්ෂණයක් නිර්වාණේ නැහැ. ඒක නිසා ස්කන්ධ ලක්ෂණයෙන් තොර නිර්වාණය ස්කන්ධ විනිර්මුක්ත ධර්මයක්. අපි ඒක අනිවාර්යෙන් සඳහන් කරන්නට ඕනේ. අපි සඳහන් නොකර ඉන්න බෑ. සඳහන් කරන්න ඕනේ. එකක් තැම්පත් දැන් අර බඩු මල්ලේ කතාව මම නිතර කියන්නේ. තාත්තා පොලේ ගිහිල්ලා බඩු මල්ලක් ගෙනත් දුන්නා. මේක අස්පස් කරනකොට අපිට එළවලු, පළතුරු, කුළු බඩු, ඊට පස්සේ බෙලිමල්, රණවර ආදී බෙහෙත් වර්ග, රස කැවිල්ල මේවට අමතරව සමහර විට හම්බ වෙනවා තව මොනවා හරි දෙයක්. ගෙදර එදිනෙදා පාවිච්චියට ටූත් පේස්ට්, ටූත් බ්‍රෂ් එකක්, ඊට පස්සේ සබන්, මේ වගේ දේ තිබිලා හම්බ වෙන්න පුළුවන්. එතකොට අපි ඒක මේ කන බොන දෑ වලින් ඉවත් කරලා පැත්තකින් තියන්න ඕනේ. කන බොන ලක්ෂණයෙන් තොරයි. හැබැයි අපි ඒක පැත්තකින් තියන්නේ නැතුව ඒකත් අර ගොඩේ තියන්න පුළුවන් කමක් නෑ. ඒක පැත්තකට විසික් කරන්නත් බෑ. අපි ඒක ගැන සඳහන් කරන්න ඕනේ. අදාළ තැනින් තියන්න ඕනේ. ඒ වගේ නිර්වාණය ගැනත් අපි සඳහන් කරන්න ඕනේ. නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි කියලා අනිවාර්යෙන්ම. එහෙම නැත්නම් ඒක අභ්‍යාගත ධර්මවල නොසලකා හරපු ධර්මයක්, නැත්නම් අභ්‍යාගත ධර්මයක් නොවන ධර්මයක් බවට ඒත්තු යනවා අසන්නාට, කියවන්නාට. තමන් වටහා ගැනීමේදී ඒ අතපසු වීම සිද්ධ වෙනවා. ඒ නිසා ඒක අපි සඳහන් කරනවා අනිවාර්යයෙන්. ඊළඟට අභ්‍යාගත ධර්ම ආයතන වශයෙන් බෙදී යනකොට ඉහත දක්වපු යබිදේයාර්ථම ඒ අතරින් චක්කු ප්‍රසාද රූපය, රූප 28 තියෙනවනේ චක්කු ප්‍රසාද රූපේ, චක්ක ආයතනය, සෝත ප්‍රසාද රූපය සෝත ආයතනය, ගාන ප්‍රසාද රූපය ගාන ආයතනය, ජීවහ ප්‍රසාද රූපය ජීවහ ආයතනය, කාය ප්‍රසාද රූපය කාය ආයතනය, වර්ණ රූපය රූප ආයතනය, සද්ද රූපය සද්ද ආයතනය, ගන්ධ රූපය ගන්ධ ආයතනය, රස රූපය රස ආයතනය, පඨවි තේජෝ වායෝ භූතත්‍රය සංඛ්‍යාත ස්පර්ශ රූපය පොට්ටබ්බා යතනය. එතනදී භූත රූප 3ක් තමයි පොට්ටබ්බා යතනය වෙන්නේ. ඊට පස්සේ විපාක සිත් 36 සහ ක්‍රියා සිත් 20 මන ආයතනය, තත්සම්පයුක්ත චෛසික 38ත්, සුකුම රූප 16ත්. අර කිව්ව ඕලාරික රූප අතන කියවෙනවා 12ක්, 9යි 3යි 12ක් කියවෙනවා. ඒ 12 අතහැරුණාම ඉතුරු රූප 16 සහ නිර්වාණය ධම්මායතනෙහි ඇතුළත් වෙනවා, සංග්‍රහ වෙනවා. ඊළඟට මේ අභ්‍යාගත ධර්ම
ධාතු වශයෙන් බෙදියන්නේ මෙහෙමයි. අභ්‍යාගත ධර්ම ධාතු වශයෙන් 18 වැදෑරුම් වෙනවා. කියන්නේ හිත දැක්වුව අභිදේයාත්ම චක්කු ප්‍රසාදය, චක්කු ප්‍රසාද රූපේ මෙතනදී චක්කු ධාතු, අතනදී චක්කායතනෙ, මෙතන ධාතු වශයෙන් චක්කු ධාතු. ඒ විදිහට සෝත ධාතු, ගාන ධාතු, જીවහා ධාතු, කාය ධාතු, රූප ධාතු, සද්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු වශයෙන් ධාතු 10ක් ලැබෙනවා. රූප වලින් මෙතන තියෙන්නේ මේ පළවෙනි 9 තුල තියෙනවා වෙන් වූ ප්‍රසාද රූප 5ත්, ගෝචර රූප 4ත් කියන 9. ඊට අමතරව භූත රූප 4න් පඨවි තේජෝ ආයෝ කියන භූතත්‍රය ස්පර්ශ රූපය පොට්ටබ්බායතන, මේ පොට්ටබ්බ රූපය බවට පත් වෙනවා. පොට්ටබ්බායතනේ මෙතන පොට්ටබ්බ ධාතු බවට පත් වෙනවා. එතකොට එතන රූප 3ක් තියෙනවා. 9යි 3යි 12ක් තියෙනවා. ඕලාරික රූප. ద్వාරාරම්මන වශයෙන් ගැටෙන, ඒ ගැටීම ප්‍රබලව දැනෙන ඕලාරික රූප තමයි මේවා. මේ ඕලාරික රූප හැරුණහම, එතකොට 12ක් හැරුණහම තවත් රූප 16ක් තියෙනවා. ඒවට තමයි සුකුම රූප කියන්නේ. සුකුම රූප තමයි අර ධම්මායතනෙහි සුකුම රූප කියලා කියන්නේ. මේ රූප, මෙතන තියෙන රූප 12 අතහැරියාම සෙසු රූප සියල්ල වින් ලියලා බලන්න. අපි කලින් පැහැදිලි කරලා තියෙනවා. නමුත් නැවත සටහනක් පොතක් අරගෙන දෙකට බෙදලා ලියා ගන්න. රූප 28 මේ ටික ලියුවාම එසේ ලියන්නේ නැතුව ඉතුරු වෙන රූප යම් දෙයක් තියෙනවා නම් ඉත්ති භාව රූප, පුරුෂ භාව රූප, ජීවිතීන්ද්‍රිය, හදේ වස්තු රූපය, මේ වගේ රූප ඉතිරි වෙන 16ක් ලැබෙනවා. ඔබට ඒ 16 තමයි සුකුම රූප කියලා කියන්නේ. ඒ සුකුම රූප ద్వාරාරම්මන වශයෙන් ගැටෙන්නේ නැහැ. ඒ කියන්නේ පංච ඉන්ද්‍රියයන්ගෙන් දැනගන්නට ලැබෙන්නේ නැහැ. ඔබට කවදාවත් මනේන්ද්‍රියට පමණයි ගෝචර වෙන්නේ. එතකොට මෙතන ධාතු වශයෙන් කතා කරනකොට අභ්‍යාගත ධර්ම වලින් රූප 28න් ඕලාරික රූප 12 මේ විදිහට ධාතු 10ක බෙදී යනවා. ඊළඟට විපාක සිත් අතරින් චක්කු විඥාන සිත් දෙක සමා වෙන මෙතන වෙනසක් වෙන්න ඕනේ. සටහනේ වැරදීමක් වෙලා තියෙනවා. මේ විදිහට නිවැරදි වෙන්න ඕනේ. චක්කු විඥාන සිත් දෙක. ඒ කියන්නේ කුසල විපාක චක්කු විඥාන සිත සහ අකුසල විපාක චක්කු විඥාන සිත කියන මේ සිත් දෙක චක්කු විඥාන ධාතු. සෝත විඥාන සිත් දෙක සෝත විඥාන ධාතු. ගාන විඥාන සිත් දෙක ගාන විඥාන ධාතු. જીවහා විඥාන සිත් දෙක જીවහා විඥාන ධාතු. ඊට පස්සේ කාය විඥාන සිත් දෙක කාය විඥාන ධාතු. මේ විදිහට දෙපස් විඥානයේ බෙදී යනවා විඥාන ධාතු 5ක. ඊට පස්සේ විපාක සිත් අතර තිබුණ සම්පටිච්ඡන යුගලයේ ක්‍රියාසිත 20 තිබුණ පංචද්වාරාවර්තන සිත මේ තුන මනෝ ධාතු ත්‍රිකේ වෙනවා. ඒක නිසා මනෝ ධාතුව. ඊට පස්සේ ඉතිරි සිත් 43ක් තියෙනවා. සිත් ඔක්කොම 56ක් තිබුණා. 56න් 13ක් ගියාම 43ක් සිත් ඉතිරි වෙනවා. ඒ සිත් 43 මනෝ විඥාන ධාතුවට තමයි ඇතුළත් වෙන්නේ, සංග්‍රහ වෙන්නේ. එතකොට ඒ හැරුණුකොට මේ සිත් හා සම්පයුක්ත වුණු චෛසික 38ත් සුකුම රූප 16ත් නිර්වාණයත් ධම්ම ධාතුෙහි සංග්‍රහ වෙනවා. මේ විදිහට තමයි මේ ධර්ම සංග්‍රහ වෙන්නේ ධාතු 18ක. මනෝ විඥාන ධාතුව සම්පූර්ණ නැහැ. අපිට පෙනේ මනෝ විඥාන ධාතුවට තවත් සිත් ඇතුළත් විය
යුතුයි. සිත් 76ක් සියල්ල තියෙනවා. මනෝවිඤ්ඤාණ ධාතුවේ යෙදෙන 43ක් පමණයි යෙදිලා තියෙන. ඒ කියන්නේ 33ක් තව මෙහි සංග්‍රහ විය යුතුයි. නමුත් ඒ සිත් 33 කුසල් සිත් 21ක් සහ අකුසල් සිත් 12ක් තමයි එතන තියෙන්නේ. ඒක නිසා ඒවා කුසල ධම්මා සහ අකුසල ධම්මා වල මනෝවිඤ්ඤාණ ධාතු හැටියට තමයි. කුසල ධම්මා වෙන මනෝවිඤ්ඤාණ ධාතුවක් තියෙනවා. අකුසල ධම්මා වෙන මනෝවිඤ්ඤාණ ධාතුවක් තියෙනවා. අභ්‍යාකත ධම්මා වෙන මනෝවිඤ්ඤාණ ධාතුවක් තියෙනවා. ඒත් මනෝවිඤ්ඤාණ ධාතුවත් අපිට බෙදන්න පුළුවන් මේ විදිහට. කුසල ධම්මා වෙන මනෝවිඤ්ඤාණ ධාතුවක්, අකුසල ධම්මා වෙන මනෝවිඤ්ඤාණ ධාතුවක් තියෙනවා. අභ්‍යාකත ධම්මා වෙන මනෝවිඤ්ඤාණ ධාතුවක් තියෙනවා. මනෝවිඤ්ඤාණ ධාතුවත් ඒ විදිහට බෙදලා යනවා. ඒක නිසා ඒ ප්‍රභේද වලින් කුසල ධම්මා අකුසල ධම්මා වෙන මනෝවිඤ්ඤාණ ධාතු සිත් අපිට මෙතෙන්ට ගන්න පුළුවන්කම නැහැ. ඒ වර්ජිතව තමයි අභ්‍යාකත වෙන මනෝවිඤ්ඤාණ සිත් 43 පමණයි මෙතෙන්ට අපි අරගන්නේ. ඊට පස්සේ ආර්ය සත්‍ය වශයෙන් බෙදී යන්නේ මෙහිමයි. අර චෛතසික, චිත්ත චෛතසික, රූප නිබ්බාන කියන පරමාර්ථ ටිකම මෙතනදී ලෞකික විපාක සිත් දෙක, මේ විපාක සිත් 36 අතරින් 4ක් ලෝකෝත්තරයි. මතක තියාගන්න ඕනේ. 32යි ලෞකික වෙන්නේ. ලෝකෝත්තර ධර්ම දුක්ඛ සත්‍යයට අතාල වෙන්නේ. පීඩන ලක්ෂණ ආදී ඇත්තේ නැහැ. ඒක නිසා ඒ හැරුණු කොට ඉතිරි වෙන ලෞකික විපාක සිත් 32ත් ක්‍රියාසිත 20ත් තත්සම්පයුත්ත චෛතසික 38ත් අන්න අර මම කලින් කියපු කාරණේ වැදගත් වුණා මෙතනදී. ඒ කියන්නේ ලෝකෝත්තර විපාක සිත් 4 ඉවත් වූ ෂණයෙන් ඒ සිත් හා සම්පයුත්ත වෙන විරති තුනත් අපි ඉවත් කර යුතුයි. මොකද විරති තුන චෛතසික සංඛ්‍යාවට එකතු කරගන්නේ අපි ලෝකෝත්තර සිත් තියෙනවා නම් විතරයි. දැන් ලෝකෝත්තර විපාක සිත් නැති වෙච්ච නිසා ලෞකික විපාක සිත් 32 පමණක් තිබෙන නිසා මෙතනදී ගෙන ඉන්නේ විරති තුන නැතිව සෙසු අන්‍ය සමාන චෛතසික 13ත් සෝබන චෛතසික 22ත් පමණයි. විරති තුන යෙදෙන්නේ නෑ. එතකොට එතන තියෙන චෛතසික 35ක්. ඊට පස්සේ රූප 28 මේ කියන ධර්ම දුක්ඛ සත්‍යෙහි ඇතුළත් වෙනවා. නිරෝධාර සත්‍යෙහි ඇතුළත් වෙන්නේ නිර්වාණය. නිරෝධාර සත්‍යයි. එතකොට මෙතනත් තිබිච්ච දෙයක් තමයි විපාකසිත 36 තුල තිබිච්ච ලෝකෝත්තර විපාකසිත 4 සහ තත්සම්පයුත්ත චෛතසික. ඒ ධර්ම දුක්ඛ සත්‍යයට අයිතිත් නැහැ. දුක්ඛ සත්‍යෙහි ලක්ෂණ දරන්නෙත් නැහැ. සමුදය සත්‍යෙහි ලක්ෂණ දරන්නෙත් නැහැ. නිරෝධ සත්‍යෙහි ලක්ෂණ දරන්නෙත් නැහැ. මාර්ග සත්‍යෙහි ලක්ෂණ දරන්නෙත් නැහැ. එහෙමනම් ඒ ධර්ම සත්‍ය හතරෙහිම සංග්‍රහ වෙන්නේ නැහැ. එහෙනම් ඒ ධර්ම සත්‍ය විනිර්මුක්ත ධර්මයි. එය අපි සඳහන් කරන්න ඕනේ. ඒ නිසා අපි සඳහන් කරනවා සමස්තයමගෙන ඵලසිත හතරම ගත්තාම එක එකක් වෙන වෙනම කියන්නේ නැතුව ඵලචිත්තෝත්පාද 37. කියන්නේ සෝවාන් ඵලසිත සහ තත්සම්පයුත්ත චෛතසික 36 කියන 36 1යි 37. ඒ වගේ සකදාගාමි අනාගාමි අරිහත් කියන සියල්ල කැටිකට ලෝකෝත්තර ඵලචිත්තෝත්පාද 37 සත්‍ය විනිර්මුක්තයි. එතකොට මෙතන 37 වුව හතරක් තියෙනවා. නමුත් සමස්තය හැටියට තමයි එකවරකට ඇති වෙන්නේ 37යි. ඒක නිසා අරගෙන කියනවා ලෝකෝත්තර මේ ඵලචිත්තෝත්පාද 37 සත්‍ය විනිර්මුක්තයි කියලා. මේ විදිහට තමයි ආර්ය සත්‍ය වශයෙන් මෙතන අකුසල ධර්ම නෙමේ අභ්‍යාකත ධර්ම බෙදී යන්නේ. එතනදී අභ්‍යාකත
ධර්ම වෙන්න ඕනේ. එතකොට අපි මේ විදිහට අභ්‍යාකත ධර්මවල අර්ථය ඉගෙන ගත්තා. අභිධේයාර්ථ නැත්තම් ස්වરૂපාර්ථ උදුරාගත්ත නැත්තම් තේරුම් කරගත්තා. ඊළඟට ඒ අභිධේයාර්ථ ස්කන්ධ ආයතන ධාතු හා ආර්ය සත්‍ය වල බෙදී යන ආකාරය මේ විදිහට සාකච්ඡා කළා. දැන් අපි මේ කුසල ත්‍රිකේ තියෙන කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මා කියන පද තුනම සාකච්ඡා කරලා අවසానයි. අපි මීළඟට සාකච්ඡා කරනවා මේ සමස්තයම සාකච්ඡා කරලා අවසන් වුණාට පස්සේ මේ ත්‍රිකයේ පද තුනක් තිබුණා. මේ ත්‍රිකය මෙම කුසල ත්‍රිකයේ පරමාර්ථ ධර්මයන් පද තුනකින් තමයි දේශනා කරලා තියෙන්නේ. ඒක නිසා මේ මාතිකාව තික මාතිකාවක්. ඊට පස්සේ මේ මාතිකාව ගත්තාම කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මා කියන පද තුنين කුසල ධම්මා කියන පදය අරගෙන තමයි නම් කරලා තියෙන්නේ. ඒක නිසා මේ මාතිකාව ආදි ලද්ද නාම තික මාතිකාවක්. මතකනේ ආදි ලබ්ධ නාම සර්ව ලබ්ධ නාම කියලා තිකයන්ගේ නම් කිරීම වශයෙන් තික දුක මාතිකා දෙකකට බෙදෙනවා. ඒ අතරින් මෙය ආදි ලද්ද නාම තික මාතිකාවක්. සර්ව ලබ්ධ නාම තික මාතිකාවක් නෙමෙයි. ඊළඟට සියලු පරමාර්ථ ධර්ම මෙහි ඇතුළත් වෙනවා. දැන් මේ පරමාර්ථ ධර්ම වල එක චෛතසිකයක්, එක රූපයක් සංග්‍රහ නොවි නැහැ. සියල්ල සංග්‍රහ වෙලා තියෙනවා. එක කුසල පදේ සංග්‍රහ වෙනවා. නැත්නම් අකුසල පදේ සංග්‍රහ වෙනවා. නැත්නම් අභ්‍යාකත පදේ සංග්‍රහ වෙනවා. මේ පද තුනේම සංග්‍රහ නොවිච්ච කිසිදු කුසල් සිතක්, කිසිදු විපාක සිතක්, කිසිදු කිසිදු කුසල් සිතක්, කිසිදු අකුසල් සිතක්, කිසිදු විපාක සිතක්, කිසිදු ක්‍රියා සිතක් අපිට ලැබුණේ. ඒවා ඊ සම්පයුක්ත කිසිම චෛතසිකයක් අපිට ලැබුණේ නැහැ. රූප කිසිවක් ලැබුණේ නැහැ. නිර්වාණය සංග්‍රහ නොවී තිබුණේ අභ්‍යාකතවල සංග්‍රහ වුණා. ඒක නිසා සියලු චිත්ත චෛතසික රූප නිර්වාණ කියන පරමාර්ථ ධර්ම කිසියම් මාතිකා පදයක සංග්‍රහ වෙලා තියෙනවා. මේ ත්‍රිකය ගැන කතා කරනකොට ඒක නිසා මෙම ත්‍රිකය නිප්‍රදේශ ත්‍රිකයක්. දේශනා නොවිච්ච ප්‍රදේශයක් ඇති පදයක් නෙමේ. දේශනා නොවිච්ච ප්‍රදේශයක් නැති පදයක් හැටියට තමයි අපි නැති ත්‍රිකයක් හැටියට තමයි අපි ඉගෙන ගන්නේ. ඒක නිසා මෙම ත්‍රිකය දේශනා නොකරන ලද කොටසක් නැත්තා වූ ප්‍රදේශයක් නැත්තා වූ නිප්‍රදේශ ත්‍රිකයක් කියා අපි නිප්‍රදේශ ත්‍රික සංඛ්‍යාව ඇතුළත් කරලා තේරුම් කරගත යුතුයි. ඉතින් අපි මේ විදිහට කුසල ත්‍රිකය පිළිබඳව සාකච්ඡා කළා. ඉතින් මේ ඉගෙනීම මේ ගණන් හිලව් හදනවා වගේ පෙනුනට සමහර අය ඒක බොහොම පහත් කරලා දකිනවා. නමුත් මේ ගණනය කිරීම තුල ඔබ හිත හසුරවන්නේ ගණනය කිරීම හා බැඳුණු නාම ධර්ම රූප ධර්ම සමගයි. ඒ ඔබ කිනම් ගණනට ඇතුළත් කරන්න කියලා ඇතුළත් කරන්නේ එය තවත් ධර්මයකින් කවර ලක්ෂණයන්ගෙන් කවර කෘත්‍යයන්ගෙන් කවර ස්වභාවයකින් වෙනස් වෙනවද කියන කාරණය දැනුමක් සහිතවයි. හැබැයි ඒ දැනුමත් විරහිතව නිකන් විභාගයක් සමත් වීම සඳහා මේ ගණන් හිලව් කටපාඩම් කරගන්න ඕන. එනම් තේරුමක් නැත්තේම නැහැ. නමුත් අර්ථ සිද්ධිය මදක්
අඩු මට්ටමකයි තියෙන්නේ. කිසිම ප්‍රයෝජනයක් නැහැ කියන වචනේ නම් කියන්න එපා. මොකද මේ කිරිවවුල්ලු 500ක් කාශ්‍යප බුද්ධ ශාසනයේ ගල්ලෙනක වහලේ එල්ලිලා ගල්ලෙනේ යට එල්ලිලා ආභිධම්මික භික්ෂූන් වහන්සේලා දෙනමක් අභිධර්මයේ දේශනා කරන හඬ හොඳ නරකද මේ කියන දේ හොඳ නරක දෙකවත් දන්නේ නැතිව හඬට හිත පහදවාගෙන මිය පරලෝ ගිහිල්ලා දෙව්ලොව ඉපදිලා බුද්ධාන්තරයකට පස්සේ මනුස්ස ලෝකෙ ඉපදිලා ගණ්ඩාම්බ රුක්ක මූලයේදී බුදුරජාණන් වහන්සේ යමක ප්‍රාතිභාර්ය පානවා දැකලා පැහැදිලා බුද්ධ ශාසනයේ සරියුත් මහරහතන් වහන්සේ ධර්මසේනාධිපතින් වහන්සේ කාව පැවිදි වෙලා ලෞතුරා බුදුරජාණන් වහන්සේට තව්තිසා දෙව්ලොවදී විජම්බන දේශනා කරනට ඊට සමගාමීව නාති විත්තාර නාති සංකේප දේශනාව හැටියට සරියුත් මහරහතන් වහන්සේගෙන් ඊට සමගාමීව මනුලෝවදී මෙම අභිධර්ම සත්‍ය ප්‍රකරණය ශ්‍රවණය කරලා කෙරවර මගඵල ලැබුවා නම් ඊට වැඩිය විශාල දැනුමක් ඇතුව මේ කණන් හිලව් හදන එක මොනතරම් ඔබට ප්‍රත්‍ය වේවිද. එතනින් පටන් ගත්ත ඇත්තෝ තමයි එදා මෙදා තුර මේ බුද්ධ ශාසනයේ පහළ වෙච්ච මහා ආභිධම්මිකයෝ බවට පත් උනේ. එහෙම පටන් ගත්ත අය. ඒක නිසා යත් අවඥාවට ලක් කරන්න එපා, උනන්දු කරන්න. එහෙම හරි කෙනෙක් මේ කටයුත්ත කරනකොට අවඥා කරලා පහත් කරලා පැත්තකට කරන්න කොන් කරන්න එපා. මොකද මතක තබා ගන්න ඔබ අද යම් දැනුමක් ලැබලා තියෙනවා නම් ඔබ යම් ඉහළ මට්ටමක ඉන්නවා නම් ඒ සියල්ලේ මුල් අවදී ඔබත් ඔහොම යුගයක් පහු කරලා ඉන්නේ. සමහර විට මේ භවයේ නෙමෙයි වෙන්න පුළුවන්. මීට භව ගණනාවකට ඈත වෙන්න පුළුවන්. හැබැයි ඔබටත් එවැනි අතීතයක් තිබුණ බව අමතක කරන්නට එපා. එවැනි අතීතයක ඉඳයි අපි මෙතෙන්ට පැමිණියේ. තව බොහොම දුර යන්න තිබෙන බවත් අමතක කරන්නට එපා. සමහර විට ඔබේ ගමන මගේ ගමනට වැඩිය කෙටි වෙන්න පුළුවන්. මගේ ගමන ඔබේ ගමනට වැඩිය කෙටි වෙන්න කවුද දන්නේ? ඒක නිසා මිනුම් දනු හදා ගන්නට එපා. මේක තුල ධර්මය ගෞරවයෙන් හදාරන්න. ඉතින් මේ අභ්‍යාගත ධර්ම පිළිබඳව කුසල ධර්ම පිළිබඳව අකුසල ධර්ම පිළිබඳව මේ ත්‍රිකයේ තියෙන කරුණු හදාරීම මොනතරම් වටින අද්ම තරමේ මේ කුසල ත්‍රිකේ නැවත නැවත මේ කරුණු ශ්‍රවණය කරන්න. අර මුල් පාඩම විමසලා බලන්න. මූලික හැඳින්වීම. ඒ සමග ගලපමින් මේ ත්‍රිකය පළවෙනියට කල් අරගෙන නිවිහැනහිල්ලේ තේරුම් කරගන්න, හරියට තේරුම් කරගන්න උත්සාහ කරන්න. ඉක්මනින් එක ත්‍රිකයක් අවසන් කරලා ඉක්මනින් ඊළඟ ත්‍රිකය ඉගෙනගෙන මේ සත්‍ය ප්‍රකරණයම මරණයට කලින් ඉගෙනගෙන මිය යනවට වැඩිය දෙයක් නිවැරදිව ග්‍රහණය කරගෙන අවබෝධ කරගෙන වටහාගෙන මිය යනවා නම් ඔබට ඒ බොහෝ ප්‍රයෝජන පිණිස පවතිනවා. දැන් බලන්න සමහර වෙලාවට ධර්ම දේශනාවක් කරනකොට මේ මූලික දැනීම නැතිකම අර ආභිධම්මික බික්කුයේව කියලා ධම්ම කතිකා මේක ඇත්තටම හිමමයි. මොකද මේ කාරණේ නොදන්නකම නිසා වැරදි වෙනවා. කුසල අභ්‍යාගත ධර්ම නොදන්නකම. දැන් කියනවා චුති සිතට අනුව තමයි ප්‍රතිසන්දි වෙන්නේ. චුති සිතට ගන්න අරමුණ, චුති සිතේ ශක්තිය, චුති සිත කුසල් අකුසල් වුණොත් මරණයටපත් වෙලා ප්‍රතිසන්දි ගන්නකොට ඒට අනුව තමයි ප්‍රතිසන්දි ගන්න කියනවා. ඉතින් මේ චුතිසිත කියලා කියන්නේ හැම වෙලෙම විපාක සිතක්. ඒ අභ්‍යාගතයි. කුසලොත් නෙමෙයි අකුසලොත් නෙමෙයි. අභ්‍යාගත ධර්ම. අභ්‍යාගත ධර්මයකින් ඉෂ්ට විපාක හෝ අනිෂ්ට විපාක දීමක් නැහැ. අඩුම තරමේ මේ ත්‍රිකය පිළිබඳව මූලික දැනුම තියෙනවා නම් එවැනි ප්‍රකාශ සිද්ධ කරන්නේ නැහැ. අනවබෝධයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා මෙවැනි කටයුතු මේ හැදෑරීම ඔබට තාම ප්‍රයෝජන බව සිත්හි තබාගෙන උනන්දුවෙන් ඉගෙන ගන්නේ සඳහා ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.